නැති බැරිකමත් අවමානයත් කුසගින්නේ දිගපළලත් මනින්ද උපන් මිනිස්සු නිරෝෂනුත් එහෙමයි. මට වඩා සමීප වෙන්න ඒක හේතුකාර. අපේ තෙවරක් පෙරුම මැතිතුමා දේශපාලනිකව ඉන්නේ විරුද්ධ පක්ෂයේනේ, ප්‍රතිපක්ෂයේනේ. තෙවරක් පෙරුම මහත්තයා මෙතනට එනවා. ඒ කියන්නේ මෙතන දේශපාලනික තෝරා ගැනීමකට වඩා මොකක් හරි පපුවට දැනෙන වෙනත් දෙයක තෝරා ගැනීමක් අපි ළඟ හැමෝගෙම හදගැස්ම ඇතුලේ සමානතාවක් තියෙන නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා මේ සුසංයෝගය නිර්මාණය වෙන්නේ. ශෛලේ ශෛලේන මාණික්යන්, හැම ගලක් ගානේ මැණික් නෑ. මෞක්තිකංන ගජේ ගජේ, හැම ඇතෙක් ගානේ මුතු නෑ, ගජ මුතු නෑ. සාදවෝ නහි සර්වත්‍ර. අනුරුද්ධ මැතිතුමා කිව්වා වගේ මේ අවස්ථාව කියලා කියන්නේ ඡන්ද අපේක්ෂකයෙකුට උච්චතම අවස්ථාව. මේ අවස්ථාවේදී තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ඇතුලේ මෙච්චර කාලයක් කැප කරනවා කියලා කියන එක කවුරුත් කරන්නේ නැහැ. ඒ වගේම තමයි කාටත් කියන්න පුළුවන් එහෙම කවුරුත් කරන්නේ නැහැ මේ වෙලාවේ එන්නේ නැහැ නිරෝෂන්ගේ වැඩේට කවුරුත් කියලා. හැබැයි ආවා. එහෙම යාළුවෝ තමයි නිරෝෂන්ට ඉන්න කියලා කියන්නේ අපි ඒකයි. ඒ නිසා ඒ යාළුකමට අපි නැවත නැවතක් අපේ හදවතේ පිරිනැමෙන ගැඹුරුම තැනින් පිරිනැමෙන ආදරය ප්‍රදානය කරමින් අපි ආරාධනා කරනවා ආදරයෙන් අපේ ආදරණීය මන්ත්‍රීතුමාට, හිටපු මන්ත්‍රීතුමාට, කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරක් පෙරුම මැතිතුමාණන්ට අපි ආරාධනා කරන සභාව ආමන්ත්‍රණය කරන්නට. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා බලමුකොටම. ඒ වගේම මම හිතන්නේ අද දවසේ අපේ නිරෝෂන් ප්‍රේමරත්න සහෝදරට උදව් කරපු, ආදරය කරපු එතුමාව අද පාර්ලිමේන්තුව දක්වා ගෙනාපු සියලු දෙනාටම මම හිතන්නේ සුබ දවසක්. ඉතින් මටත් අද ඒ සුබ මොහොතට සහභාගී ලැබීම පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා. මේ මැතිවරණයක් අර එන්ඩ් එකේ අවසාන දවසේට ඉස්සෙල් දවසේ තීද්දි මට මෙතෙන්ට පැමිණීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම අද දවසේ මේ නිරෝෂන් ප්‍රේම සහෝදරයාගේ හදවතේ කතාව මම හිතන්නේ. එතුමාගේ ජීවිතේ ලැබපු අත්දැකීම්, එතුමාගේ මව පියා විඳපු දුක් ගැහැට වල ප්‍රතිඵලය දකින දවස අද. දක්වන දවස. එදා දවසේ එකට සහභාගී වෙන පැමිණියා. මම එනකොටම ඇවිල්ලා හිටිය අපේ විමල දිසාරේ මැතිතුමා අම්පාරේ ඉඳලා. ඒ අපේ ගමට ඇවිල්ලා දුන්නේ. ඒ අපේ ගමට. ඉතින් මම කළුතර දිස්ත්‍රික්කයේ ඉඳලා මෙතෙන්ට ආවා. මට ඊයේ තමයි ප්‍රේමරත්න සහෝදරයා දැනුම් දීමක් කරේ මම පොතක් තියෙනවා ඊයේ ඔයා එන්න කියලා. මේන් එහා මොකුත් දන්නේ නැහැ. මම එනවා පුතේ කොහොමද මම එනවා මල්ලි කොහොමද කියලා මම එයාගේ වතගත ලියාගත්තා. මගේ ආපු මගේ සහෝදරයෙකුත් එක්ක ආවේ අපි හමුනට TNL එකේ මත ප්‍රෝග්‍රෑම් එකේදී එයා ලියාගත්ත එක එයා අපේ ගෙදර නෝනාට දුන්නා. අද උදේ කතා කරා අපිට මට වජිර අභියෝගය මතුමාගේ නෝනා හෙට යාගේ රැස්වීමක් තියෙනවා එන්න කියලා. මේ දෙක අපිට පැටලුණා. මම ටෙලිෆෝන් එක කරින් තියාගන්නවා. යාළුවා ලියාගත්තේ වජිරාමතුමාගේ උත්සවයේ තියෙන. අපි වස ගාල්ලේ. ගාල්ලෙන් අහලා අපි ගියා මොකද්ද චින්තක මොකද්ද හෝල් එක? ආරාධනා කියන හෝල් එක. එතන ගියාම කිසිම උත්සවයක් නැහැ. දැන් ටයිම් එකක් පාස්. ඒ ළඟට යනකොට මට ඉරෝෂන් ප්‍රේම සහෝදරයා කෝල් එකක් දුන්නා. මට ඇහුණා බෙරහඬ උත්සවේ පටන් ගන්නවා. මට උණ ගත්ත ඇත්තටම මම මෙච්චර කැපරීම කළා. මට මේකට එන්න සිද්ධ පුළුවන් වෙයිද කියන එක. නමුත් කොහොම හරි මගෙන් මෙයා අහපු නැති වෙම්බක් නෑ. චින්තකේ අම්මගේ නහය තාම දනනවා ඇති. ඒ තාම ඒ උස්සරෙන් නෝනේ ඉඳ. ඉතින් අද දවසේ බොහොම සතුටු දවසක්. ඉතින් මම අහගෙන හිටියා අපේ ප්‍රේමරත්න සහෝදරයාගේ ජීවිත කතාව.
ඒ ජීවිත කතාව එතුමා ජීවිතේ පටන් ගත්ත විදිය. එතුමා එතනින් ගොඩ එන්න මහන්සි වෙච්ච විදිය. ඉතින් මට අවසානයේ හිතෙනවා එතුමා එච්චර දුක් විඳලා ආපු තැන හරිද කියලා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවට මම හිතන්නේ මේ රටේ කෝටි ගාණක් කියන ඡන්දදායකෝ අද උත්තරීතර කියලා කියන්නේ නෑ නේද? බයිනකොට සියලුම 225ටම බයිනෝ. කාවක්ක තෝරලා අයින් කළ බයින්නේ නෑනේ. දැන් පේපරත් තමයි තුමා ගැන මෙච්චර ಗುಣ වර්ණනා කරා. එතුමා ජීවිත කතාව කිව්වා. එතුමා මෙතන ආපු විදිය කිව්වා. එතුමා අවංකකම කිව්වා. ගුණවත්කම ගැන කිව්වා. හැබැයි බහිනකොට හැම මිනිස්සුම බහින්නේ 225ටම. එතකොට මෙච්චර ගුණවත් මිනිස්සෙක්, මෙච්චර වැදගත් මිනිස්සෙක්, මෙච්චර වැඩදායි මිනිස්සෙක්, මාතර මිනිස්සෙක් මෙතෙන්ට ඇවිල්ලා නිර්පරාධ වෙනුම් අහනවා මට හිතෙනවා ඇත්තටම. ඒ දුක මටත් තියෙනවා. මමත් එහෙම තමයි මගේ දේශපාලනේ පටන් ගත්තේ. මමත් දේශපාලනේ පටන් ගත්තේ මම දේශපාලනේ මට අදත් මං කැමති නෑ. ඇත්තටම කැමති නෑ මම. කැමතියි මේකට තොරම්බුකාරයෝ ඉන්නේ අර ගමේ යන්නේ අර මණිබඩුකාරයෝ. මණිබඩුකාරයෝ වගේ අපිට පාර්ලිමේන්තුවට වත් වුණාම ඒ පාලකයෝ අපිට ඒ වගේ මල්ලක් කරට දෙනවා. පාරක් කිල්ලුවම් පාට ප්‍රතිපාදන, ප්‍රජාසාලක ප්‍රජාසාල ප්‍රතිපාදන, දරුවගේ අධ්‍යාපනය කිල්ලුවම් අධ්‍යාපන අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ල බෙහෙර දෙන්න පුළුවන් නම් මම මේකට කැමතියි ඇත්තටම. එහෙම දෙන්න බැරි නිසා මම මේක ඇත්තටම කැමති නෑ. මමත් දේශපාලනට ආවේ අහම්බෙන්. අපේ තාත්තා හොඳ උග්‍ර සමසමාජකාරී. රතුපාට සෙට්ට ගැලවෙන්නේ නැහැ. මගේ අයියා මම 2002 පායිසව තරඟකට ඉරසන සහෝදරයා. මගේ අයියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුමන් ප්‍රාදේශීය සභාපතිවරයා. එයා තමයි සභාපතිවරයා. 2002. දැන් දෙකේ ඉස්සෙල්ලා නැති වෙන්නේ. ඉතින් මම කොහොම හරි ඔය ප්‍රාදේශීය සභාවේ තියෙනවනේ බලාරගලයක්. ඒ බලාරග සමහර කට්ටිය ඒ දේශවල එනකොට සමහර කට්ටිය කැමති නැහැ. ඒගොල්ලෝ ගුණවත්කම නැහැ, මනුස්සකම නැහැ, වැදගත්කම නැහැ. ඉතින් එහෙම මිනිස්සෙක් දේශවලට ආවම එන්න ගෙනන මට අපේ තරුණ කොල්ලෝ කිව්වා පාලිතයි මෙහෙම කෙනෙක් එනවා. මේකට අපි කවුරුද දාන්නේ? මම ඕන කෙනෙක් දාන්න පුතේ කියලා මම ඒගොල්ලන්ට කිව්වා දාන්න කෙනෙක් මම ටවුමේ. ඒතර අපේ මයිත් හොඳ ඉරෝචන්ට වගේ හොඳ සහෝදරයෙක් හිටියා. හොරු මංගොල්ලකාරයෝ කුඩුකාරයෝ නෙමෙයි, දූෂකයෝ නෙමෙයි. සමාජ අසාධාරණ කෙලින් හිටගත්තු කොල්ලෝ ටිකක් මයිත් හිටියා. මම කවුරුද දාන්න කියලා. අවසාන දාන කෙනෙක් ගත්තොත් මට ඉල්ලන්න කිව්වා. මම කිව්වා මල්ලි එක්සත් ජාතික පක්ෂයේ මට ටිකට් එක දෙනවා නම් මම ප්‍රභාකරන් දුන්න හරි කියලා හිතාන ඉල්ලනවා. ඒ මට එහෙම දෙන්නෙම නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? වමේ මම දේශපාලනේ පටන් ගත්තේ වමේ අපේ තරුණ සමාජයක් හැදුවා වීරසේන පිටිකලගේ සහෝදරිය. හොඳ කතිකේ. දක්ෂ විනි ලස්සන මිනිස්සෙක්. හැබැයි තැපැල් සේවකයෙක්. තැපැල් බයිසිකලෙන් තැපැල් බෙදෙන කෙනෙක්. එතුමා පළවෙනි පළාත් සභාවට තරඟ කළා. එතුමා ජයග්‍රහණය කරා. එතුමා තමයි අපේ තරුණ සමිතියේ කතාව. මම ඒකට හරි ආසයි තුනා. ඒගොල්ලෝ අපේ ඔළුවට දැම්මා එක්සත් ජාතික පක්ෂයෙන් මේ රටේ මිනිස්සුන්ගේ නිර්ධන පන්තියේ හුරා කන ධනපති මේ රටේ සියලු දේවල් හුරා කන ධනපති පන්තිය නියෝජනය කරන පන්තියක් කියන එක තමයි ඔළුවට දැම්මේ. ඉතින් අපි නිර්ධන පන්තිය නිසා අපි ධනපති පන්තියට විරුද්ධව නැහැ. කොළපාර කොඩි පේන්නේ නැහැ. කඩනවා ගහනවා. UNP කාරට හරි කැන්වසින් යන්නේ නැහැ. එහෙම තමයි හිටියේ. ඒක නිසා තමයි මම මට එක්සත් ජාතික පක්ෂයෙන් ටිකට් එක දෙන්න මම ඡන්ද ඉල්ලන්න ගියා. කිව්වා වගේම අපේ කොල්ලොඩේ ගිහිල්ලා අපේ මහිසාලේ මතව වට කරලා කෑග් ගහලා කොහොම හරි ප්‍රාදේශ සභාවට තැනක් කරන් ගාව හිටපු පායිසාව සභාපතිතුමාගේ නම කපලා මාව දානවා. ඉතින් මම එතෙන්ට මං ගියා මම බෑග් වල පස්සේ කොල්ලෝ වස බොනවා ගියා. මම බෑග් එකේ මගේ අයියා අනිත් පැත්තෙන් තරම් ගන්නවා. හිටපු සභාපතිතුමා. එතකොට සභාපති ප්‍රාදේශ කොහොම හරි මම ගිහලා මැතිවරණය කරේ නැහැ. ඇත්තට මම හම්බෙන සල්ලි කියලා අයියට දුන්නා. අයියත් මං වගේම තමයි නිරතනපති මිනිස්සෙක්. අයියට සල්ලි ටික දුන්නා මම මැතිවරණය කරේම නෑ. හැබැයි මැතිවරණේ ප්‍රතිඵල එනකොට පාලිත තෙවරප්පරම මනාප 6000ක් අරගෙන මතුන් ප්‍රාදේශ බලපෑසේ පායිසා සභාපතියට පත් වුණා 2002. අයියා හිටපු සභාපති විපක්ෂ නායක වුණා. ඒක ලංකාවේ ඒක. ඉතින් ඒ වෙලාවේ මට ඇත්තටම මිනිස්සු මගේ ලොකු විශ්වාසයක් තිබ්බා. නිවසන් සහෝදරයන් ලොකු විශ්වාසයක් තිබ්බා ගැන. මම ඒ විශ්වාසය කඩගෙන නැහැ මිනිස්සු කවදාකවත්. ඒ විශ්වාසය ඒ අයුරින්ම ඉෂ්ට කරා. මම බොහොම දුක් විඳ ඒකට. බොහොම කැපකිරීම කරා. මම මතුකමට આવුමේ වැසිකිලි වැලට බව ඒකත් ඉස්සම. මම ඒකට කම්කරු බැස්සුවේ නැහැ. කම්කරු කියන්නේ තැන් තැන් වල තුවාල දෙන අහිංසක මිනිස්සු. විස විද්‍යාව කියොත් මිනිස්සු අපරාධ බලාගෙන ඉන්නේ. මම බැස්ස ඒකට. වැහර සුද්ධ කරා මම. මතුකමට આવුමේ කානුවක් තිබ්බා ඉතිහාසයේ කවුරුත් හැදුවේ නැහැ අපේ නිරසන සහෝදරයා. ඒක හැදුවේ නැහැ. මම අපේ අයියාගෙන් ඇහුවා ඇයි හැදුවේ නැති කියලා. අයියා කියනවා මෙච්චර ලොකු මුදලක් වියදම් කරලා ඒක පේන්න හැල්ලු. ඒක පේන්න හැල්ලු. මම ඒක හැදුවා. මම හිතන ලොකු ලක්ෂ ගණන් ගියා. මම එකෙන් භාගයයි වියදම් කරේ. භාගයක මම කුණු කානුවට බැහැලා. අර ඇමරිකන් ෆිල්ම් වල රැම්බෝ එල්ලන්නේ.
වියට්නාම් කාර්යෝ එළුවම ගොඩ එනකොට මම ගොනු බෙල්ල වැදින කකුල් වල මගේ ගොනු බෙල්ල ඉතින් වැදිනේ. මගේ බරු කානුවක් කවල වැහුවා. මම ඒ කානුව බැඳා. හැබැයි මම වීදම් කරලා ලොකු මුදලක් ඊට පස්සේ සභාවට ලැබුණා. ඒ බදු නොගෙවපු මිනිස්සු ඒ ප්‍රදේශයේ බදු නොගෙවපු මිනිස්සු බලෙන් කියන්නේ බදු කියලා මට ලිස්ට් පෙන්නලා ගියා. අපි එහෙම දේවල් කරා. ඉතින් දේශපාලනේ ඇත්තට මම එන්න නෙමෙයි ඇත්තට හිටියේ. නමුත් මම ඒ දේශපාලනේ 2002 පටන් ගත්තා. 2004 පළාත් මැතිවරණය ආවා. මම චන්දිල්ල නෙමෙයි හිටියේ. දේශපාලනේ කරන්නේ නැහැ කියලා මම හිටියේ. මේ ඇති කියලා. මම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා නැගිලා මම බිත්තිය ඔළුව ගහගත්තු වාර අනන්තයි. මේක කරන්න බෑ කියලා. ඒ තරම් අමාරුයි මේක. මේකල බාලගිරි ජෝසි වගේ. රටේ ප්‍රශ්න විසඳන්න මම එකගේ තොරම්පු කාර්යයක් වගේ අර මණිබඩු කාර්යයක් වගේ එහෙම මල්ලක් තිබුණා නම් මේක කරන්න තිබ්බා. එහෙම ගිහිල්ලා අවසානයේ මම මගේ දේශපාලන ජීවිතේ අහඹු සිදුවීම් තමයි ආවේ. මම මේ පාරත් මැතිවරණ තරම් කරන්න නෙමෙයි හිටියේ. ඒ තරම් මට දේශපාලන පිළිබඳව මට ලොකු විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය ඇති කරන්න පුළුවන් මිනිස්සු අපිව විශ්වාස කරන පාර්ලිමේන්තුවේ වනේ. මිනිස්සු නිකන් විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරලා හිතාගෙන අපි වෙවන්නේ. නමුත් අපි එතෙන්ට අපිට ඒක කරන්න බැරුණාම අපි දැන් බිලි ගන්නේ මල් මාලා දාලා පාර්ලිමේන්තුවේ වල බිලි ගන්න. හැබැයි ඒ දේවල් කරගන්න බැරි වුණාම අපි වෙලාවනේ අපේ මෑණිවත් මතක කරලා තමයි අපි එළෝ දාන්නේ. එහෙම නේද යෝචන? දැන් බලන්නකෝ. අපේ නිදහස් අධ්‍යාපනයේ පියා CW අඩුවර කනකර මහත්තයා. මේ රටේ දරුවන්ගේ ඇස් පාදපු ලෝකෙට උගතුම් බුද්ධිමතුන් බිහි කරපු කන්නකර මහත්තයා කොච්චර සේවය කරාද? අවසානයේ මොකද්ද වුනේ කලුතර දිස්සියකේ? මට අපි කියන්නේ අපිටම ලොකු කනගාටුවක් හිතෙනවා. එතුමා අවසානයේ මේ රටට උගත්තු බුද්ධිමතුන් බිහි කරපු කන්නකර මහත්තයා අවසානයේ කලුතර දිස්සියකේ මේසු විල්මට්ටේ පෙරරගෙන මහත්තයා ඉස්සරහා දර ගැස්සුවා. දර ගැස්සුවානේ. ඉතින් ඉරෝෂන් සහෝදරයා ඔබතුමාගේ මගේ දේශපාලන ජීවිතේ මට නම් ඒක ලොකු විශ්වාසයක් නෑ. මොකද අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන් මේ රටේ පාලකයෝ හැමදාම මිනිස්සුන්ගේ අවශ්‍යතාවල් තේරුම් ගන්න වැඩ කරා නම් එහෙම තියාගන්න තිබ්බා. එහෙම වැඩ කරපු කාලයක් තිබුණා. ඒ තමයි CW කන්නකර මහත්තයාගේ මිනිස්සු හිටිද්දි එහෙම වැඩ කරා. අවසානයේ කන්නකර මහත්තයා නැති වුණේ පින්පඩිය. ජීවත් වෙන්නේ අවසානයේ පින්පඩිය. නැති වුණේ. ඒ කාලේ වැදගත් දේශපාලකයෝ හිටියා. එන්න මේක අර වෙලා විරුද්ධ ආර්ථිකයට ඇවිල්ලා ඊට පස්සේ කොරකම දූෂණය වංචාව කියන එක දැන් අද සමාජගතව තියෙන්නේ. මේක නවත්තන්න බෑ. මේක නවත්තන්න හරි අමාරුයි. නවත්තන්න නම් මේක පාර කාලෝ පොන්සේක මහත්තයා කතාවක් කරපු පුංචි කාලේ. කාලෝ පොන්සේකගේ. එතුමා කිව්වා මම මන්ද පොන්සේට බෙහෙත කිව්වා කියලා. මන්ද පොන්සේට. අවසානයේ එතුමා කිව්වා මම මන්ද පොන්සේට හොයාගත්තු බෙහෙත තමයි සමාජවාදී සමාජයක්. හැමෝටම සමගයක්. හැමෝටම සම අධ්‍යාපනයක් සම ප්‍රවාහන පාසුවක් මේක තමයි හරි ක්‍රමය. හැබැයි මේක දුන්නොත් එහෙම අර බංකොලොත් දේශපාලනඥයාගේ අවසාන නවතන ජාතිවාදය කියනවා. මේ ඔක්කොම කර දුන්නොත් එහෙම මේ දේශපාලන යැපෙනේ උන්ට මේ දේශපාලන ජීවත් වෙනේ උන්ට මේ දේශපාලනයෙන් තමන්ගේ බලය හදා වඩා ගන්න උන්ට පැවැත්මක් නැහැ. ඒක නිසා එතෙන්ට යන්න දෙන්නේ. හැමදාම අපි දැන් මම දකින්නවා මම දේශපාලනේ පටන් ගත්ත 2002 මට ගොඩාක් උදව් කර මෙන්න දෙවිඩ මිනිස්සු මම පායිසවර යවන්න. හැබැයි මම 2002 දේශපාලන අද දැන් අවුරුදු මම දැන් 17ක් කරන දේශපාලන ජීවිතේ අදත් මම මේ පත්‍රිකාව අරන් මේ මිනිස්සුල ගෙදරට ගියා මිනිස්සු තාමත් ඉන්නේ 8:12 කාමරේ. තාම 8:12 කාමරේ යන්න එන පාරක් නැහැ. ඊපස්සේ ඉඩම කියලා අයිතියක් නැහැ. ඒකට මේ රටේ පුරවැසියෝ නෙමෙයි. හැබැයි පුරවැසිකම දුන්නා නම් ඉඩමක අයිතිය දුන්නා නම් යන්න පාර හදා දුන්නා අපි කාටද මේ මිනිස්සු කාටද හදා කරන්නේ? පාලකයෝ. කතා කරන කෙනෙක් නේද මේක හැමෝම බලන්නේ එකක් තැන මේ මිනිස්සු හිර කරලා තියන්නේ. අද බලන්න අද අපි මේ සමාජයේ දූෂණය ගැන කතා කරනවා. දැන් අප හැම හන්දියක් ගානෙම පන්සල් තියෙනවා. හැම ගමකම හැම වසමක පන්සල් තියෙන සමහර හාමුදුරුවෝ බලෙන් අර පන්සල විරුද්ධව තව පන්සල උදා ගන්නවා. හැම පන්සලකම දහම් පන්සලකුත් තියෙනවා. තියෙනවනේ. හැබැයි අපේ ඉතිහාසය දිහා බැලුවහම අපේ පන්සල දියුණු වෙලා තිබුණේ නැහැ. පන්සල තිබුණේ බුරයි අර පොල්ලත් ඔහෙල්ලපු වහලා හාමුදුරුවෝ බూరు ඇඳක බුදිය ගත්තේ. හාමුදුරුවෝ ගමට ගියාම හාමුදුරුවෝ ලොකු තානාන්තර නැහැ. නායක හාමුදුරුවෝ නම විතර නායක හාමුදුරුවෝ විතරයි. අද වගේ හාමුදුරුවෝ නංගවල පට්ටන් තිබුණේ නැහැ. අර නායක මේ නායක අනු නායක මොකුත් තිබුණේ නැහැ. ටික නායක හාමුදුරුවෝ. ඒ ගමේ ඉස්කෝලේත් ඒ වගේනේ. ගමේ ඉස්කෝලේ දියුණු වෙලා තිබුණේ නැහැ. ගමේ ඉස්කෝලේ මහත්තයා තරම ඇඳලා වේවලා දෙවියන් ගත්තා. අදත් අපි දැක්කම ගුරු මෑණියෝන්ට පිරුණට අපි කරු කරනවා. ඉතිහාසයේමයි. හැබැයි එන්නේ මේක දියුණු වෙලා ආවා. අද පන්සලේ නැත්තේ ස්විමින් pool එක විතරයි. ස්විමින් pool විතරයි. ඉස්සර ඒ පන්සල නායක හාමුදුරුවෝ ගාව
මුළු ගමේම තරුණ ගෑනු ළමයි පිරිමයි දාලා යන තිබ්බා. එදා පන්සල දියුණු වුණාට රටේ සදාචාරිකයෝ හොඳටම දියුණු වෙලා තිබ්බා. පාසල දියුණු වුණාට පාසලේ සදාචාරය හොඳටම දියුණු වෙලා තිබ්බා. අද දහම් අධ්‍යාපනය දුන්නාට පන්සල් කොච්චර තිබුණත් ඒ පන්සල් වල නායකවරුගේ පට්ටම් තානාන්තර අඩි ගාණක් කොළවල තිබුණත් අද රටේ සදාචාරය කියන එහෙම් පිටි විනාශ වෙලා තියෙනවා. එහෙම විනාශ වෙලා තියෙනවා. අද දහම් අද පෙර පාසල් අධ්‍යාපනය දෙනවා. පාසල් අධ්‍යාපනය දෙනවා. දහම් පාසල් අධ්‍යාපනය දෙනවා. අද දහම් පාසල් අධ්‍යාපනය මේ රටේ තැනක් නැහැ අතන. මම දවස් 400ක් හිරගෙදර හිටියා මේ රටේ පැමිණිලිකාරය වෙලා. දවස් 400ක්. පැමිණිලිකාරය විදිහට වුණා. ආණ්ඩුව කවුද කියලා කියන්න හොඳ නැහැ මෙතන කරන හොඳ නැහැ. එක දේශපාලන සිද්ධියකදී මම පැමිණිලිකාරයා. අවසානයේ පැමිණිලිකාරය සිරගත කළා විත්තිකාරයව සමාජගත කරා. අර තියෙන ආයුධයි බෝම්බයි රජයේ වාහනයි ඔක්කොම අතක. මම දවස් 400ක් හිරගෙදර ඉඳලා මම දැක්ක හිරගෙදර ඒ ඉන්න තරුණ කොල්ලෝ විඳින දුක. කොල්ලෝ දුක විඳින දුක. ඒගොල්ලෝ මේ තත්ත්වයට පත් වෙලා තියෙන අය. මම එළියට ආපු දවසේ ඉඳලා මගේ සහෝදරයා මම පුළුවන් තරම් දහම් පාසලට උදව් කරා. දහම් පාසල හැදුවා. මොකද මිනිස්සු දහම් අධ්‍යාපනය තමයි මිනිස්සු ගුණවත්කම එන්නේ. ගුණවත්කම පිළිචිත නැහැ මිනිස්සෙක් බිහි වෙන්නේ. එහෙම මිනිස්සු තමයි නිරෝෂණල කියන්නේ. ගුණවත්කම ඒගොල්ලෝ බිහි වුණා. ඒගොල්ලෝ දැක්ක මේ රටේ දුක. අම්මගේ දුක දැක්කා. තාත්තගේ දුක දැක්කා. තමන්ට මෙතෙන්ට එන්න උදේ ගැටලුව දැක්කා. ඉතින් ගණන් කරකම ගවන රාජయ్యට නේද? රාජయ్యට ගහලා මෙයාත් රාජయ్య කෙනෙක් වුණා මෙතෙන්ට එන්න හම්බෙන්නේ නැහැ. මෙයා රාජయ్యට ගහලා පොලිසියට ගියා. තමන්ට අසාධාරණ ගියා. ඊට පැය දෙකක් ගුටිත් කෑවා නේ. පැය දෙකක් ගුටිත් කෑවා සාධාරණයක් වුණේ නැහැ. අවසානයේ මෙතුමගේ මම හිතන්නේ සහෝදරියක් අම්මගේ අක්කගේ සහෝදරියක් තමයි රාජయ్య අයියා වෙච්ච කියලා පැමිණිලා අයින් කරගත්තේ. හැබැයි ඒ රාජయ్యගේ අක්කා පැමිණිලා අයින් නොකරගත්තා නම් අද මෙතන ඉන්නේ නිරෝෂණ සහෝදරයා නෙමෙයි. මේ රටේ නිර්දෝෂී මිනිස්සු නිර්පරාධ හිරගෙවලට යනවා මේ රටේ නීතිය හා සාමය රකින්න පොලිසිය. නිර්දෝෂී පුද්ගලව සැකකාරයව හිරගෙදරට යවලා ඒ සැකකාරයව එළියට එන්න අපරාධකාරයෙක් කළා. ඇත්ත කතන්දර ඒකයි. එහෙම තරුණ ළමයි කොච්චර මේ රටේ ඉන්නවද? අද මට දැම්ම බෝම්බ 3ක් නිරෝෂණ සහෝදරයා ඔය සිද්ධියේදී. මම දවස් 400ක් හිරගෙදර හිටියා. බෝම්බ 3ක් දැන් මගේව නෙමෙයි. ඒ මට අපේ කාර්යාලයට ගහන්න ආපු මිනිස්සු බෝම්බ. අවසානයේ ඒව දැම්ම කියලා අනුමාන කරනවා කියලා මට බෝම්බේ දැම්මා. දැන් මම නඩුවේදී දැන් මේ බෝම්බේ දාන නීතියත් එක්ක පොඩි තියෙන නීතියක් එක ඒ වගේ ආයුධයක් වුණා මම සෙනිකෝ දැනු තවුණු දැන් තියෙන හැබැයි ඒක නීතියානුදාරු එකක් නෙමෙයි. තාම නඩුව යනවා. දැන් මම නඩුවේදී නිදහස් වෙනවා. දැන් නඩුවේදී නිදහස් වුණාට පස්සේ අවසානයේ මේ බෝම්බේට අයිතිකාරයෙක් නැහැ. දැන් මමත් අයිතිකාරයෙක් නෙමෙයි. බෝම්බේ දාපේකට අයිතිකාරයෙක් නෙමෙයි. මේ බෝම්බ මුද්‍රණ නැවත සමාජ සැරිසරනවා. කොහෙද තියෙන්නේ? පොලිස් දෙපාර්තමේන්තුවේ. එතන මේ බෝම්බ මුද්‍රණ නැවත මේ රටේ අහිංසක මිනිස්සු දාලා නැවත යවනවා. මේක නිවැරදි කරන ක්‍රමවේදයක් නෑ. මම මේ බෝම්බෙට ඇතුළේ ඉඳලා ආවේ අපි අධිකරණ අමාත්‍යාංශ තුන අපේ කාර්ය සභාව මම එතෙන්ට ගිහිල්ලා මම මේකට කතා කරා. අපේ හිටිය අපේ හැමතුමා කොහොද හිටියේ අද අපි ආතව් දෙසෙන හැමතුමා හිටියේ. මම කිව්වා මෙහෙම සිද්ධියක් මට වෙලා තියෙනවා. දැන් මේ බෝම්බ මගේ හිත දන්නා මගේ නෙමෙයි කියලා මේක. මගේ නෙමෙයි මේක. මම මේක නිදහස් වෙනවා. දැන් නිදහස් වෙන මේ බෝම්බෙට අයිතිකාරයෙක් නැහැ. මම කිව්වා හදන නීතිය. මේ බෝම්බෙට අයිතිකාරයෙක් නැත්නම් මේ බෝම්බේ දාපු මිනිහට බෝම්බේ දාන්න. එයා තමයි වැරදිකාරයා. බෝම්බේ ඉදිරියට කරලා පොලිසිය දාන්න වරදි. ඊට පස්සේ මේ වැරදි නිරෝධී කියලා. මොකුත් දැන් පොත්පතේ තමුසෙට පිස්සුදෝ කියලා නැගලා දුවන්නේ. දැන් ඔක තමයි යථාර්ථය. ඉතින් මේක මේ රටේ වන්නම් නිරෝෂණ සහෝදරයා මේක හරියට අපි අර උඩුගම් බලා පිනනවා වගේ වැඩ. ඔබතුමාටයි මටයි කොච්චර මේක මහන්සි වුණත් මේ අපේ ජනතාවට පුරවැසියෝ බලාපොරොත්තු වෙන ඒ දේ අපිට ඉතින් ඉෂ්ට කරගන්න අමාරුයි. මොකද මේ රටේ අර 47න් පස්සේ කන්නංගර මහත්තයලාගේ ඔය අපේ දයටි පස්කොල් මහත්තයාගේ අධිකාර නියෝජ්‍යපති අවසානයේ මැරුණේ නිදාගන්න ෆෑන් එකක් තිබුණේ නෑ තුමාට. ෆෑන් එකක් තිබුණේ නෑ. අවසාන මම ෆෑන් එකක් ගිහින් දුන්නේ. දාඩිය දාලා අවසානයේ එහෙම නැති වුණේ. එහෙම කාලයක් තිබ්බා ඒ රටේ සමහර එකයි දෙන්නයි යදේ හිටියේ. ගොඩාක් කෙලින් හිටියා. හොරු එකයි දෙන්නයි හිටියේ. වැරදිකාර එකයි දෙන්නයි හිටියේ. හැබැයි අද ඒක ඇවිල්ලා අද වැඩිපුර බහුතර කියන යදේට. ඉරෝසනුයි මමයි කෙලින් ඉන්නකොට අරුන්ට වෙන්නේ අපි යදේට ඉන්නවා වගේ. ඉතින් අපිට වැටෙනකම ගහනවා. නේද? ගාලා අපි යන්නත් ආර වෙනවා. ඔක තමයි තාත්තන්දරේ. දැන් එදා අපි තමුණා දන්නවා එදා වර මයියන්ගනේ තියෙනවා සොරබර වැව. තියෙනනේ එස. ඒක හැදුවේ කවුද? ඒක හැදුවේ බුලත කියලා යෝධයෙක්. රජතුමා නියෝග දුන්නේ හදන්න කියලා. ඒතෝ යන්නේ නැ ගමන් ඒක තමන් කැමැත්තෙන් මේ දෙක දැකලා
ලොකු මහා ඉංජිනේරු නැතුව ඈ මොනවද නිදාන්නේ නැතුව ඒක හැදුවේ දෙව. හදලා අවසානයේ වැවගාව තමයි යා පොඩි ටෙන්ඩ් එකක් ගහන අවසාන කාලේ ජීවිතේ භාවනා කරලා නැති වෙලා ගියේ. මං හිතන්නේ විදිහේ එහෙමයි. හැබැයි අද කාලේ ඒ වගේ වැවක් හදන්න ප්‍රතිපාදන ආවම මොකද වෙන්නේ? අර වැව හදලා අවසානයේ මැරුණේ පුංචි හුණ්ඩුවක් වගේ පුංචි බඩුවක. අද කාලේ ප්‍රතිපාදන ආවම හබ්දපිවගේ වැවක් එනවා වැව හුණ්ඩුවක් එනවා. නැද්ද? ඒකට තමයි මේ රටේ පාලකයෝ උදව් කරන්නේ. මම අපේ මගේ අයියා නැතුණලා වැඩිමහල් සහෝදර සභාපතිවරයා මම මලගෙදර ඉන්නේ කුමාර වෙල්ගම මහත්තයා මලගෙදරට මේ සත්‍යක තව මේ වෙල්ගම මහත්තයා මලගෙදරට ආවා. ඇවිල්ලා එතකොට එතුමා ඔය අරබුදියත් එක්ක ඔය පක්ෂ නායක ගැටුමත් එක්ක හිටියේ. එතුමා මහායෙන් කෑ ගහලා ගුවා මතක වෙළඳ සංගමේ කට්ටිය ඔක්කොම කල්යාණි පියන්තලා අපේ පල්ලිකොඩ මුදාලේ ඔක්කොම ටිකාව. එලකෝ මොනවද මම බල මේ අවුරුදු ගාණක් කල්පාර හම්බ කරන්නේ. යකෝ එක ව්‍යාපෘතියක් වම අපි කෝටි ගාණක් වගේ මොනවද කරන්නේ කියලා. ඉතින් මම කොහොමද හම්බ කරන්නේ කියලා. එක ව්‍යාපෘතියක් අහම 106ක් කොමිෂන් එක හම්බ වෙනවලු 106ක්. 106න් 103ක් ජනාධිපතිතුමාටලු. මේ වෙලගම මහත්තයා ප්‍රසිද්ධ කෑ ගහලා කියන්නේ. 102ක් අදාළ ඇමතිවරයාට 102ක් නිලධාරීන්ට. එකක්. ඉතින් මේ 103ක් ජනාධිපතිතුමා කොමිෂන් අරගෙන 102ක් ඇමතිතුමා කොමිෂන් අරගෙන 102ක් ඉහළ නිලධාරී කොමිෂන් අරගෙන මේ රට කොහොමද නියම සංවර්ධනය කරන්නේ? මේ රටේ හොරකම බොරුව වංචාව නැති කරන්නේ කොහෙද? බෑ. එතනින් බැහැර වෙන්න ඕනේ. අපි දැක්ක අනිල් මුණසිංහ මහත්තයා එතුමා ළඟම සභාපතිවරයෙක් හිටියේ. එතුමාට ලැබුණු කොමිෂන් මුදලෙන් එතුමා CD වල පියට් කාර් ගෙනාවා. අද එහෙමද? ඉතින් මේවා නිවැරදි කරන්න බෑ නේද? හරි අමාරුයි. මේක නිවැරදි කරන්න මිනිස්සුගේ ඔළුව හදන්න ඕනේ. ඔළුව නිකන් හදන්න බෑ. මේක දිග වැඩක් මේක. ඔළුව හදන්න නම් අපේ දරුවන්ට අපේ අම්මලා ප්‍රයිඩ් ඩයිස් ටික අරලා කවලා හරියන්නේ නැහැ. ඒ විශේෂ අදාළ ආහාර ඒගොල්ලන්ට දෙන්න ඕනේ. විශේෂ අදාළ ආහාර. තමන්ගේ ප්‍රදේශේ, තමන්ගේ දිස්ත්‍රික්කේ, තමන්ගේ බලපෑම හරි ඒ විශේෂ අදාළ ආහාර ටිකක් දෙන්න. දැන් මේ ප්‍රයිස් දාලා හනරලා කැවුවට පස්සේ ගුණවත්කම එන්නේ නැහැ. මනුස්සකම එන්නේ නැහැ. තමන්ට ඒව එන්නේ නැහැ. ඒව එන්නේ අපි මේක දිග වැඩක්. මට ඇත්තටම මතක් වෙනවා අර රජතුමෙක් ගාවට අරන් ගියන්නේ අර වෙලෙන්දෙක් රජතුමා තෑගකට කෙසෙල් ගෙඩිය වන්නාසී මේ මනුස්සය. අවසානයේ කෙසෙල් ගෙඩිය දීපු මනුස්සය එළියට දාලා hina වෙනවා අඬනවා. නේද? ඒ වගේ දෙයක් පුතා මේක හරි අමාරුයි හදන්න. මේක හදන්න හරි අමාරුයි. මේක හදන්න දෙන්නේ නැහැ මේක. හදන්න ගිය මිනිහා වැඩනවා මිසක් හදන්න අමාරුයි. ඉරෝෂන් අපේ CWW ගානක මහත පරාදෝක විශ්‍රාමයේ ලංකාවේ ඉන්නේ. ඉතින් ඉරෝෂන්ලා අපි ඔබතුමාලා අපි ගැන මොන කතාවද? මම දේශපාලනේ මෙතෙන්ට ආවේ මම පාර්ලිමේන්තු ප්‍රතිපාදන මිනිස්සුන්ට උදව් කරලා නෙමෙයි. ප්‍රාදේශ සභාවේ ප්‍රතිපාදන මිනිස්සුන්ට උදව් කරලා නෙමෙයි. පළාත් සභාවේ ප්‍රතිපාදන උදව් කරලා නෙමෙයි. මම අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ මගේ හදවතේ මිනිස්සුන්ට කරනවා. හැමදේම මම ගම් වතුර වෙලාවේ මහා පාරට බැස්සා. මහා පාරට බැහැලා කිසි කෙනෙක් ඉන්නේ නැති වෙලාවේ. නාවික හමුදාව ආවට බෝට්ටුවට යන්නේ නැහැ කොහෙවත්. බෝට්ටුව බාන්න ඉහිලින් අහන්න ඕනේ. බෝට්ටුව හරවන්න අහන්න ඕනේ. බෝට්ටුවේ මිනිහෙක් නග ගන්න හෙඩ් ක්වාටර්ස් වලින් කෝල් කරලා අහන්න ඕනේ. ඒතකොට අර මිනිහා මැරිලා ඉවරයි. අවසානයේ බෝට්ටුවෙන් බැහැලා පීනලා ගියා මම. වියංගලට. ගිහලා මම පස්කන්දක් කර වැළුණා. පස්කන්ද ඉතුරු ගෑල එනකොට මම හාරලා අර යට වෙච්ච ගෙදර ඉන්න දරුවෝ 4 දෙනෙක් හාරලා ගත්ත මිනිහ උඩට ගත්තේ. උඩට ගත්ත උඩ කන්ද එනකොට. ඒ වෙලාවේ මම හිතන්නේ මට හිත තිබුණේ සල්ලි තිබුණේ නැහැ. හැබැයි මම පැවිදිච්ච ආණ්ඩුවටත් බැරි මහ විශාල සහනාධාර ප්‍රමාණයක් මුළු බුලත්සිංහ ප්‍රදේශයට බෙදුවා. තාමත් මගේ ආසනයේ ඉන්න කඳුයට එක කන්දක් කරගෙන 21ක් ඉන්නවා. එක කන්දකට 27ක් ඉන්නවා. ගොඩගත්තේ නැහැ. හැබැයි මම එච්චර කැපකිරීමක් කරපු වෙලාවේ කවුරුත් අපේ පක්ෂේ මාව කවුරුත් අගය කරේ නැහැ. ඒක තමයි දේශපාලන ගුහකම කියන්නේ. කිසි කෙනෙක් කතා කරේ නැහැ. එක වචනයක් කතා කරේ නැහැ. අපේ මිනිහෙක් අපේ පක්ෂේ මිනිහෙක් මෙන්න මේ වගේ කේවයක් කැපකිරීමක් කරනවා කියලා කවුරුත් කතා කරේ නැහැ. හැබැයි ඒ වෙලාවේ අවංකවම මිනිස්සෙක් විදිහට පාර්ලිමේන්තුවේ විනාඩි 20 ගාණක් මේ ප්‍රේමරත්න මන්ත්‍රීතුමා තමයි මම ගැන කියලා තිබ්බේ. එතුමා කියලා තිබ්බා එයාගේ පුතා දවසක මේ රටේ මිනිස්සෙක් කවුද මේ රටේ මනුස්සකම තියෙන මිනිස්සු කෙනෙක් කවුද කියලා ප්‍රේමරත්න කියලා දුන්න හැන්සාඩ් එකේ මම මගේ පුතාව එක්කන් ගිහලා තෙවරක් පෙරම මන් තුවා පෙන්නා මෙන්න රටේ මිනිස්සෙක් කියලා. මනසෝ. ඒ බැඳීම. ඒක තමයි අපේ කම. මෙතුමාට ඒ දේ කරන්න ඕනෙම නැහැ. මොකද විපක්ෂේ. මෙතුමා ආණ්ඩු පක්ෂේ මම විපක්ෂේ. නේද? මේ මම මතකත් මොකද මම හොයන්නේ ආණ්ඩු පක්ෂේ දෙපක්ෂේ හොයන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ UMC හොයන්නේ නැහැ. JVP ද හැලුරුමති හොයන්නේ නැහැ.
මම මගේ මේ රටේ පුරවැසියෙක් කරන්න පුළුවන් යුතුයකම් ටික මම ඔක්කොම කරලා තියෙනවා. එකපාරක් අලුත්ජම පොඩි සිද්ධියක් වුණා. මම කියන්නේ නැහැ. ඉතින්දී මාව ගෙන්න ගත්ත ඇමරිකන් තානාපතිතුමිය. ඒක අපේ ගෙදර යන්නේ නැහුවා. ගෙදර එන්න අහලා මම එතුමා මම තානාපති කාර්යාලයට ගියා. එතුමා මාව දැක්ක හැටි ඇහුවා ඔයා කොහොමද මෙහෙම කැපකිරීම කරන්නේ කියලා. ඔයා වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්න ඕන කිව්වා. එතුමා කිව්වා මේ රටේ මහ ජාතිය සුළු ජාතිය වට කරන් ගහනකොට ලෝකේ ජනතාව හිතනවා සිංහල මිනිස්සු මිලෙජ්ජෝ කියලා. එයා කිව්වා ඔය ජාතිවාදයට අපේ රටේ නම් නීති තියෙනවා මමත් ඉතින් නීතිය හොයාගෙන ගිහලා කිව්වා අපේ නීතිය තියෙනවා ඒ පොත්වල විතරයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. එතුමා කිව්වා ඒ මේ රටේ සිංහල මිනිස්සුන්ට ඇලවෙන්න තියෙච්ච මිලෙජ්ජ ලෙවල් එක ගැලේ ඔයයි කියලා සාහිතියක් එතුමා දුන්න විතරක් නෙමෙයි. එතුමා මම ඇහුවා ඔයාට ආණ්ඩුවේ බලපෑම් තියෙනවද කියලා. මම කිව්වා නැහැ කියලා. ඔයාට ආණ්ඩුවේ බලපෑම් තියෙනවා මුළු ඇමරිකාවම ඔයාගෙන හිට ගන්නවා. ඒම මම අහගත්තේ සත්භාවයෙන්ම මේක කවුද කරේ කවුද මේක කරේ මේක හානි වුණ කාටද මේක ඒව ගහන්න කියන්නේ මම ඒ වෙලාවේ ගැටලුවට විසඳුමක් ගැන ඉතිපත් වුණා. ඒක කරන්න ඕනේ කරා. ඉතින් මම මගේ දේශපාලන ඉතින් මම හැමදාම කෙලින් හිටගත්තා. කෙලින් හිටගත්තත් ඊට පස්සේ අපුව මිනිස්සුන්ට පේන්නේ ඇදෙට ඉන්නවා වගේ. දැන් ඔයා කොච්චර හිටගත්තත් ඔයා පේන්නේ ඇදෙට ඉන්නවා වගේ මිනිස්සුන්ට පේන්නේ. ඔයාගේ වැඩේ කරන්න බැරුව හිතන්නේ ඔයක කරන වැඩේ වැරදි කියලා. දැන් මම දැන් මේ ගෙන්දගම් පොළවේ මහා පොළවේ කොරෝනා වෙලාවේ දැක්ක ඔය එකම ඔය චණ්ඩියක්වත් ගණන් කරවත් ආවේ නැහනේ. අපේ රටේ ස්වභාව ධර්මය අපිට පණිවිඩ දෙකක් දුන්නා. එකක් දුන්නා සුනාමිය වෙලාවේ. සුනාමිය වෙලාවේ කිව්වා මේ රටේ අපිට බලන්න මායින් නැහැ කියන පණිවිඩය දුන්නා. ඔය සුනාමිය ඇවිල්ලා මම දැක්කා වැල්ලපට තියෙන තාප්ප කුඩු පට්ටම් ගල ඔක්කොම දාලා ගියා. මේ රටේ මායින් නැහැ කියන දුන්න පණිවිඩය. සීමා මායින් අරවම බොලාගෙන මේකේ. හැබැයි මිනිස්සු ඒක පිළිගත්තේ නැහැ. දැන් මේ කොරෝනා ඇවිල්ලා පණිවිඩය දුන්නා මිනිස්සුන්ට. සියලු දේවල් අතරපල්ලා ගියා. සියලු දේවල් අතරපල්ලගේ පණිවිඩයක් දුන්නේ. හැබැයි අතෑරි නැහැ මිනිස්සු. අතෑරි නැහැ. ඒකනොත් හම්බ කරන් ගියා. තමන්ගේ දේවල් බදාගෙන හිටියා මිසක් අතෑරියේ නැහැ. බොහොම ටික දෙනයි. සමහර කටි තමන්ගේ දේශපාලනේ ඉස්සරහට අරගෙන උද පොඩ්ඩක් මොනවා හරි කරා හාල් කිලෝ එකක් හාල් කිලෝ 5ක් බෙදුවා. හැබැයි සත්භයෙන් ඒක දෙය කරේ නැහැ. බහැන කරේ නැහැ. ඒ මම මේ දේ කරත්තන. අපි ඊළඟ සෝදාවේ මම මේ කරන්නේ නැති. මම මේ දේ කරා. මට බදා ගන්න දුන්නේ මට ආදරය කරු මේ රටේ පුරවැසියෙක් බදා ගන්න. මම ඒ ටික බදාගත්තා. හැබැයි අපි සල්ලි හම්බ කරලා තිබුණා බලය හම්බ කරලා තිබුණා. බලය බදාන ගේ ඇතුළට ඉන්නවා. එහෙම කට්ටියක් හිටියා. ඉතින් අද ඊරෝචන් සහෝදරයා අද මේ රටේ ඉන්නේ ගොඩක් ඉන්නේ ඡන්දදායකයෝ නෙමෙයි පුතේ අන්දදායකයෝ. තාම ඒගොල්ලෝ ඡන්දදායකයෝ උන්නේ නැහැ. ඡන්දදායකයෝ උන්නා ඊරෝචන්ලට මේ වගේ රැස්වීම් තියාගෙන අපේ විනිදුගේ මහත්තයා ඔබතුමාගේ අංකය කියන්නේ එහෙම විනිදු ගහන්න ඕනේ නැහැ. ඡන්දදායකයෝ ඉන්නවා. අන්දදායකයෝ ඉන්න නිසා තමයි අපි තාම මේ රටට වැහැලා තියෙන්නේ. ඔබතුමාත් උත්සාහයක් තියාගෙන ඔබතුමා ගැන අපේ මහත්තයා අපේ රයිඩින් එකේ රූපවාහිනී සභාපතිතුමා කිව්වා බොඩ මනපැත් දෙන්න කියලා නේ. ඇයි හිටියේ? මෙලට බහුතර කියන අන්දදායකයෝ. ඉතින් අන්දදායකයෝ ඡන්දදායකයෝ කරන තාක්කල් අපි බලාපොරොත්තු වෙන ගමන අපිට යන්න හම්බෙන්නේ නැහැ. ඒ ගමන යන එක මම හිතන්නේ තම අමාරු වැඩ. ඒ ගමන යන්න පක්ෂ පාට ભેදකින් තොරව ඉරෝෂන්ලා අපි අපේ විමල වීර දිසානක මහත්තයා වගේ නිරතර පන්තියෙන් පෑගෙන පොඩි පන්තියෙන් මිනිස්සුගේ දුක හඳුනාගත්තු දාඩිය සුවඳ හඳුනාගත්තු දුක් විඳ මිනිස්සු එක තැනකට එන්න ඕනේ. මේ රටේ බහුතරයක් ඉන්නේ 147ක් ඉන්නේ දුක් විඳ මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සු එතෙන්ට ආවොත් තමයි අපි බලාපොරොත්තු වෙන ගමන යන්න පුළුවන් එන්නේ. ඒක හරි අමාරු වැඩක්. මොකද අපි එතුක එතු වෙන්නේ නැහැ. මම කීයටවත් මගේ පක්ෂ දාලා මං ඔයාගේ පැත්තට එන්නේ නැහැ. ඔයා කවදාකවත් ඔයාගේ පක්ෂ දාලා මගේ පැත්තට එන්නේ නැහැ. අපි දෙපැත්තක ඉන්නේ. නේද? දෙපැත්තක ඉන්නේ. ඉතින් අපිට පුළුවන් නම් එක බලවේගයක් මේ වගේ කට්ටිය එකතු කරලා හදාගන්න. රටේ ජාතිවාදී අද බලනකො හැමතැනම සිංහල මිනිහට මුස්ලිම් මිනිහා ගන්න. මුස්ලිම් මිනිහා සිංහල මිනිහා හැමතැනම ජාතිවාදී. දැන් මේක අයින් වෙන්න ඕනේ. මේක අයින් වෙන්න නම් අපි සියලු දෙනාම අපේ අයින් කාඩේ අපි දෙමළ මිනිහා කියලා එමිනා අයින් කළා දානවා. තාම මේ මිනිහා 8:12 කාමරේ. මුස්ලිම් මිනිහා වඩියෙන් බෝ කරගෙන උට බයි අයි බෝ වෙන්නේ නැද්ද? ඒ පුංචි කාමරේ අම්මයි තාත්තයි බුදියට නැත් එකට. අයිය පවුල් පහක එක කාමරේ නේ බෝ වෙන්නද පුළුවන්ද? ලොකු පරිසරයක ගලවන්නේ නැහැ නේ. ඉතින් මේ ලේබල් එක ගලවන්න ඕනේ. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කියන ලේබල් එක ගලවන්න ඕනේ. ගලව සියලු දෙනා ශ්‍රී ලාංකික කරන්න ඕනේ. සියලු දෙනාටම ඉඩමක අයිතිය දෙන්න ඕනේ. දුන්නාම අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ඒතර එක පස්සේ විසඳෙනවා. ඒකට එන්න දෙන්නේ නැහැ ඒකට. ඒකට එන්න හරි අමාරු වෙන්න. මට නම් අපිට ඉක්මනට මැරුණොත් අධේර මැරුණොත් ආයි ඉක්මනට ඉපදුනොත් අපිට මුලින්ම මේ ගමන යන්න පුළුවන් නිසා. ඒ මතකත් තිබුණොත් එහෙම. ඒකට හරි අමාරු. ඒකින්ද මම මේ දොෂන් සහෝදර සුබ පතනවා. ඔබතුමාට මම ගරු කරනවා මම දරුවෙක් වගේ ආදරය කරනවා. ගරු කරපු ආදරය නිසා තමයි පාර වැරදිලත් ගාලටත් ගිහිල්ලා
මට ඕන හරවන යන තිබා මට පුතේ පාර යොදන කියලා. ආයි මං කඩාගෙන මගේ මේ මෙයාට හොඳට බැන ආයි ඔයාට අපිට සුබ පතන්න ඕනේද? ඕගොල්ලෝ මිනිස්සු මේ රටේ ඉන්න ඕනේ. මේ රටේ මිනිස්සුන්ගේ දුක වේදනාව අඳුරගත්තු මිනිස්සු එතනින් උඩට ඇවිල්ලා මට දුක හිතෙනවා මේ අපි ආපු තැන හරිද කියන එක. ඔබතුමාට මෙතෙන්ට නැවිත් ඔතනින්ම ව්‍යාපාරයක් කරගෙන හිටියනම් අර මට පෙර කතා කරපු අපේ ව්‍යාපාරික මහත්තයෙක් හොඳ කතාවක් කරා. එතුමා මේ රටේ හොඳ ව්‍යාපාරික මහත්තයා මේ දිහා බලාගෙන අපිට හරි වැරද්ද පෙන්වන්න තිබ්බා. අපි මෙතන අපි ඉන්න තැන එක හරි අමාරු වෙලා. අපිට ඉතින් අපිට හිතන අපි දුක් විඳ ආපු තැන හරි තියෙනවා. මොකද අපි හිතන දේ අපි පතන දේ එතනින් අපිට කරගන්න අමාරුයි. එහෙම කරන්න දෙන්නේ නැහැ. මම තුන් පාරක් නියෝජ්‍ය ඇමතිකම් තුනක් දරුවා. එක පාරලයි පාර්ලිමේන්තු ගියේ ඇමතිකම් තුනයි. කොහොමද රටක් හදන්නේ? කොහොමද විසි හදන්නේ? ඒ අදාළ අපිට දී වාක්‍ය කොහොමද ඉෂ්ට කරන්නේ? මට මුලින්ම දුන්නා සංස්කෘතික නියෝජ්‍ය ඇමතිකම. වැඩ කරන්න දුන්නෙම නැහැ. නාවින ඇමතුමා කිව්වා මම කිව්වා ඇමතුමා මට වැඩ කරන්න පුළුවන්. හයිය තියෙනවා. මට ඕනකම තියෙනවා. මට අඩු ගන්න සංස්කෘතිය මැද අතරේ හරි බලාගෙන දෙන්න කියලා. එතුමා කියනවා නෑ පාලිත. අපේ මොකද પાස්පෝර්ට් එක හොඳට යනවා. ID කාඩ් හොඳට යනවා. මේ ඔබතුමා කළුතර බලාගෙන මං කුරුණෑගල බලාගෙන. යකෝ මේ දෙන්න හිතන ඔබ කල්ලෑන. ඊට පස්සේ උන්න මොකද්ද වනජීවි නියෝජ්‍ය ඇමතිකම. බුදුන් මේ රටේ ජාතික ප්‍රශ්නයක් දැන් ජාතික ගැටලුව කරලා තියෙන්නේ. දැන් මන් දැක ඊව ජනාධිපතිතුමා මේ අවබෝධයක් ගැන පව් ජනාධිපතිතුමාට. එතුමා කියලා දෙනවා මම වනජීවි මේ අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් දෙන්න කියලා. කොහොමද විසඳුමක් දෙන්නේ එහෙම? අලිවට වල ටික ගහලා අගල් ටික කවලා. යකෝ අගල් ටික කවලා මොකද මෙහෙම කරන්නේ? අපි දැක්ක ඊයේ දාලා මේ නිරෝධායන කර දාන මිනිසුන් PHI මහතුරු. කොරෝනා වෙලාවේ ගෙදර බෝඩ් එක කරනවා නිරෝධායන කරන්නද නිවසේ කියලා. දාලා එනවා. අල්ලපු ගෙදර එක එන්නෙත් නැහැ, චූන් පාරේ එන්නෙත් නැහැ, එළවලු කාරේ එන්නෙත් නැහැ, උන් පැනලා දුවනවා. අර එක බඩගින්න ගියතුළු මැරෙන්නේද? අන්න එහෙම එක කීයද පාන්තිය පැනලා කියලා මුළු ගමම මේව කරලා දැම්මා. ඉතින් එහෙම බෑ අලින්ට. අලියට අවශ්‍ය කරන සත්‍යාර අවශ්‍ය කැමරික ඌ ඉඩම් කරන් ඉල්ලන් එන්නේ නැහැ මේ ගමට. ගෑනු හොයාගෙන එන්නේ නැහැ. ඌ එන්නේ කැම හොයාගෙන. අවශ්‍ය කරන කැමරික කැලේ මැදි හදන්න නැතුව අලිවට ගහලා කරන්ට් එක දාලා කාණු කපලා ඒ පස්සේ විසඳන්න බෑ. ඒකට අවබෝධයක් නැහැ අතන. ඔයයන් මට ලොකු අවබෝධයක් තියෙනවා. මම අලිත් එක්ක සත්‍ය ගන්න මාස ගන්න කැලේ බුදිය ගත්තා මං ගිහිල්ලා. නොකානොවේ. මං කවදාකවත් ණය නැහැ. මම සංස්කෘතික නියෝජ්‍ය ඇමතිකම ගත්ත වෙලාවේ මුල්ම ඇමතිකම ඒක සංග්‍රහ මේසයක් හදනවා අපේ සහෝදරයා. ඒ සංග්‍රහ මේසෙට ඇමතුරු ලක්ෂ 15 20 විතර කරලා දුන්නා. මම සංග්‍රහ මේසෙ හදන්න අමාත්‍යාංශයේ 25ක්වත් ගත්තේ නැහැ. පේපර් කෑල්ලකවත් ගත්තේ නැහැ. මේසයක්වත් ගත්තේ නැහැ. මම පිටින් මුදල කෑල්ල මහ විශාල සංග්‍රහ මේසයක් හැදුවා. හදලා මම එතකොට සංස්කෘතික අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිට හිටියේ නැහැ. එතකොට මම නියෝජ්‍ය තමයි මුලින් පත් වුනේ. නියෝජ්‍ය ඇමතිවරට අරන් ආව කම්පැනි වාහනයක් ඩිස්කවරි වාහනයක්. ඒ ෆ්ලැට් එක යනවා පාත් කරන්න පුළුවන් හැඩලන උස්සන්න පුළුවන් ලොකු වාහනයක් කරාවිලා මට අපේ අමාත්‍ය ලේකම්තුමාව කිව්වා මෙන්න ඔබතුමාට අයිති වාහනය කියලා කම්පැනි. මම බලෙන් වාහනේ වටේකුත් දාගෙන ගියා. මම බැස්සා වාහනේ. බැලලා මං ගත්තා ලියුමක් මං කිව්වා අපේ ලේකම්තුමාට මගේ පුතාට මං කිව්වා අයක්කේ පුතා හිටියා මං කිව්වා ලියුමක් ලියන්න ලේකම්තුමාට. මං කිව්වා මේ මුදල් සංස්කෘතික අමාත්‍යාංශයේ කලාකරුවන්ගේ යහපතට යොදවන්න කියලා. 725ක් මං අමාත්‍යාංශය අරන්නේ කවදාවත්. මතකද? ගමන් විතර මං කවදාවත් අරන්නේ නැහැ. වනජීවික ඉන්නකොට මම ලංකාව පුරා දිව්වා. එක දවසට මම කිලෝමීටර් අපි 10000 යනවා නේ. යන කොනක් නැහැ. හැබැයි මම අමාත්‍යාංශේ සංස්කෘතික අමාත්‍ය මේ වනජීවිකේ මම ගෙස්ට් හවුස් එකේ ඉඳලා නැහැ. ඉඳලා නැහැ. එකපාරක් මම දවස් දෙකක් දුර අපේ ජෙනරල් පොන්සියත් එක්ක ගියා. මේ යකා එක රැයට ලක්ෂ 5යි වීදම එක රැයට. මම ඒ කාටවත් මට ගහනව නෙමෙයි. හැබැයි මටත් දුන්න කාමරේ මට කාමරේ ගියාම මට මතක් වුණා මේ මැරෙන අලි ටික. අර මයින් ගම්වල මැර දුවිදින දරුවෝ ටික මම බැස්ස එළියද. මම හිටියේ නැහැ වේ. මම ජීපේ අතර පුතේ ගහ කරපුදි ගත්තා මම කවදාකවත් මේ ගත්තේ නැහැ. මට ඊව දුන්නා අපේ සමාජ සේවා අමාත්‍යාංශය අපේ සමාජ සේවාවේ මේ නියෝජ්‍ය ඇමතිව. කිසිම වකීම පැවරුවේ නැහැ. වැඩ කරන්න දුන්නේ. අවසානයේ මම බලෙන් ගිහලා සමාජ සේවය කරලා ඉදී මහලු නිවාසයේ වැඩිහිටියන් නිවාසෙක බැලුවා. කියන්න දුකයි මේ ගැන. අපේ වැඩිහිටි නිවාස වල ඉන්න අම්මලා කෑ ගහනවා නිරෝෂන් මම ඊයේත් කොහෙද දුක. අම්මලා කෑ ගහනවා මම යන පුතේ බඩ ගිනි ගන්නෝ බඩ පිච්චෙනෝ කියලා. කැමරේ ටික දෙන්නේ නැහැ අම්මලාට. කැමරේ ටික දෙන්නේ අම්මලා කක්ක කන්නේ ඉඳලා. වතුර ටික දෙන්නේ නැහැ චූ කරන්නේ ඉඳලා. හිර කරන් ඉන්නවා මේ මිනිසුන්. මේවා දැකලා මට මම වනජීවියේ ගිහිල්ලා අලි මැරනවා දැකලා මම අඬාඩ එළියට ආවේ. ඒ තමයි සංඝේ සතු. අපේ අමාත්‍යාංශයේ පුවක් පිටි තියෙනවා. පුවක් පිටි තියෙනවා සමාජ සේවා අමාත්‍යාංශයෙන් තියෙනවා අර පුනරුත්ථාපන ආයතනය. පුනරුත්ථාපන අධ්‍යයනය. ඒකට දාන්නේ කුඩු බීපු තරුණ කොල්ලන පුනරුත්ථාපන කරලා දාන්නේ. අධිකරණයෙන් බාර දෙන්නේ. ඒතකොට රාජ්‍ය ආයතනය. අධිකරණයෙන් බාර දෙන තරුණ කොල්ල 80ක් එක හිටියා. ඒ 80ම 10 කණ්ඩායම් හදලා එක තරුණ කොල්ලක එක කණ්ඩායම් නායක කළා
අර කොල්ලෝ 80ම අපචාර ලක් කරා හිටපු පාලකයා. මම උදේ ගිහිල්ලා රෑ එළින රෑත් බුදියා කියලා මුව ගෙන්නලා එළවල තමයි මම එදර ආවේ. මම කොහොම මට ගමේවත් ඉඳලා හුවෙන්න එපා කියලා. එහෙම තමයි මේ රටේ තත්ත්වය. අද දේශපාලක මිනිස්සු මැන්නට මේ රටේ වැඩියෙන්ම වැඩ කරන වැඩි කියන දේශපාලක නෙමෙයි. රාජ්‍ය නිලධාරී. ආයතන ප්‍රධානී. මට තියාගන්න. අපි ඇමතිකම් ගත්තට අපි බලනවා ඇමතිකම් රට හදන්න බැරුණා අපි බලනවා අපේ දිස්ත්‍රික්කයක් මොකක් හරි කරගන්න. ලේකම්තුමාට මොනවාරි බෑග් එකක් ගෙනත් දීලා ලේකම්තුමාට මොනවාරි ප්‍රසන්ට් එකක් දීලා ලේකම්තුමා ඉල්ලන දේ දීලා අපි බලන්නේ මොකක් හරි ප්‍රතිපදාන දිස්ත්‍රික්කේ දන්ද ටික හදාගන්න. නැද්ද? එහෙම හදාගන්න. ඒ තත්ත්වෙට මේ රට වැහැලා තියෙන්නේ. ඒකද මම මේ රටේ වැඩි ගොඩාක් මෙන්නේ පුතේ හැද වෙලා ඔයයි මයි ගෙලින් විදියට මිනිස්සුන්ට වෙන්නේ අපිට දෙරින් වගේ හරි අමාරු වැඩක්. බලමු කරලා පුළුවන් වෙයිද කියලා කරන්න පුළුවන් වුණොත් මේක අපි කරන මහා අට මහා කුසල වලින් එකක්. ඒ අට මහා කුසල වලින් එකක් කරන තමුන්නාසලා සියලු දෙනා අපිට ශක්තිය ධෛර්යය කියලා බලාපොරොත්තු වෙන තමුන්නා සියලු දෙනාටම සුබ දවස පාදිනේ සුදී.